ප්‍රශ්නාංක 9 3 ප්‍රශ්නාංක 9 3 ආර්ථිකයක මුදල් සැපයීම කවර සාධක මත තීරණය වේ? පුතේ ආර්ථිකයක මුදල් සැපයීම කවර සාධක මත තීරණය වේද? මුදල් සැපයීම තීරණය කරන සාධක ආකාර දෙකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මුදල් සැපයීම තීරණය කරන සාධක ආකාර දෙකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මුදල් සැපයීම තීරණය කරන සාධක ආකාර දෙකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මුදල් සැපයීම තීරණය කරන සාධක ආකාර දෙකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? right. පළවෙනි ආකාරය තමයි මෙන්න මේක. පුතේ මුදල් සැපයීම තීරණය කරන සාධක. පළවෙනි ක්‍රමය තමයි මෙන්න මේක. 1. හරිද? පළවෙනි ක්‍රමය. පොඩ්ඩක් මතක් කරගන්න පුතේ තියරි පන්තියේ. තියරි පන්තියේ මතක් කරගන්න. මුදල් සැපයීම තීරණය කරන සාධක. පොඩ්ඩක් හිමීට මතක් කරගන්න චූටියට. මුදල් සැපයීම තීරණය කරන සාධක. මෙන්න 1. පළවෙනි බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම්. බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම්. සංකේතය net foreign assets B. බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම්. බැංකු ක්‍රමය දෙක. බැංකු ක්‍රමය රජයට සැපයූ ශුද්ධ ණය. net credit government bank system. බැංකු ක්‍රමයේ රජයට සැපයූ සුද්ධ ණය. තුන්වෙනි එක වාණිජ්‍ය බැංකු පෞද්ගලික අංශයට දුන් ණය. net CPS credit private sector of. ඊළඟට බැංකු ක්‍රමය සතු අනෙකුත් සුද්ධ වත්කම්. net other assets bank system. ඔන්න පුතේ රටක මුදල් සැපයීම තීරණය කරන සාධක. ඔන්න පුතේ රටක මුදල් සැපයීම තීරණය කරන සාධක. කියමු. 1. බැංකු ක්‍රමයේ සතු සුද්ධ විදේශ වත්කම්. 2. බැංකු ක්‍රමයේ රජයට සැපයූ සුද්ධ ණය. 3. වාණිජ්‍ය බැංකු පෞද්ගලික අංශයට දුන් ණය. බැංකු ක්‍රමයේ සතු අනෙකුත් සුද්ධ වත්කම්. හරිද? right. පුතේ බැංකු ක්‍රමය කියන්නේ මෙන්න මේක. මොකක්ද? මහා බැංකුවයි වාණිජ්‍ය බැංකුවයි කියන දෙකේ එකතු. බැංකු ක්‍රමය කියන්නේ මොකක්ද? මහා බැංකුවයි වාණිජ්‍ය බැංකුවයි කියන දෙකේ එකතු. මහා බැංකුවයි වාණිජ්‍ය බැංකුවයි කියන දෙකේ එකතුවමයි. එහෙනම්
මුදල් සැපයුම තීරණය වෙන්නේ බැංකු ක්‍රමය සතුවත්කම් වලින්. රටක මුදල් සැපයුම තීරණය වෙන්නේ බැංකු ක්‍රමය සතු සත්කම් වලින්. මොනවද? බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම් මාත් සම කියන්නේ. බැංකු ක්‍රමයේ රජයේ සැපයූ සුද්ධ ණය, වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන්න ණය, බැංකු ක්‍රමයේ සතු වනිකු සුද්ධ වත්කම්. දැන් පුතේ උත්තරේ බලන්න. හැබැයි ඔය ටික මම දාලා තියෙන්නේ විකල්ප පිළිතුර විදියට. නේද? විකල්ප පිළිතුර කොටු කරා. විකල්ප පිළිතුර කොටු කරා. විකල්ප පිළිතුර කොටු කරා. විකල්ප පිළිතුර කොටු කරා. विकल्प පිළිතුර කොටු කරන්න. හරිද? විකල්ප පිළිතුර කොටු කරන්න. හරි. පුතේ තව උත්තරයක් තියෙනවා. ඕක තමයි පුතේ ලේසිම උත්තරේ. ලේසිම උත්තරේ තමයි ඔන්න ඕක. කියමු කට්ටිය එක. බැංකු ක්‍රමයේ සතු සුද්ධ විදේශ වත්කම්, බැංකු ක්‍රමයේ රජයට සැපයූ සුද්ධ ණය, වාණිජ්‍ය බැංකු පෞද්ගලික අංශයට දුන්න ණය, බැංකු ක්‍රමයේ සතු අනිකුත් වත්කම්. ඔය ටික ලියුවත් හරියි. නැත්නම් තව විකල්ප උත්තරයක් තියෙනවා. ඒ විකල්ප උත්තරය තමයි මෙන්න මේක. මෙන්න විකල්ප උත්තරය. मेरे विकल्प उत्तरे තමයි මෙන්න මේක. මොකක්ද? අපි දන්නවා මුදල් සැපයුම තීරණය වෙන්නේ කොහොමද? මුදල් පදනම වැඩි කිරීම මුදල් ගුණකය. මුදල් පදනම වැඩි කරනවා මගේ පුතේ මොකෙන්ද? මුදල් ගුණකය. මුදල් පදනම වැඩි කරන මුදල් ගුණකය. හරිද? right. එතකොට මුදල් සැපයුම තීරණය වෙන්නේ මුදල් පදනම වැඩි කිරීම මුදල් ගුණකය. එතෙන්දි පුතේ මුදල් පදනම තීරණය කරන සාධක පුතා ඉගෙන තියෙනවා. කරන සාධක. හරියට පොත පෙන්නන්න පස්සට කීවෙනි ප්‍රශ්නේද මුදල් පදනම තීරණය කරන සාධක අපි ඉගෙන ගත්තේ? මුදල් පදනම තීරණය කරන සාධක අන්න 35 පිටුවේ 8 වෙනි ප්‍රශ්නයක. 35 පිටුවේ 8 වෙනි ප්‍රශ්නයක. මුදල් ගුණකය තීරණය කරන සාධක ඉගෙන ගන්න. මුදල් ගුණකය තීරණය කරන සාධක. මුදල් ගුණකය තීරණය කරන සාධක මොනවද පුතේ? 36 පිටුවේ 2 අයන්. 36 පිටුවේ 2 අයන්. පුතේ මෙන්න මේ සාධක ටික ලිව්වත් උත්තරේ ඉවරයි. මුදල් සැපයුම තීරණය කරන සාධක. තීරණය කරන සාධක.
එහෙනම් මගේ පුතාට පුළුවන් නම් උත්තරේ විදියට ලියන්නකෝ මෙහෙම. මුදල් පදනම තීරණය කරන සාධකයි මුදල් ගුණකය තීරණය කරන සාධක ටිකයි ලිව්වා. හරි. විකල්ප උත්තරේ. එතකොට මම ටක් ගාලා 39 වෙනි පිටුවේ යටින් මේක දාගන්න. විකල්ප උත්තරය තව උත්තරයක්. එහෙම කරත් හරි. මම අතුරා chance එකක් දෙනවා. මොකද්ද? අදින් පස්සේ පන්ති වල මම අර මේ ප්‍රශ්න අහන්න දෙනවනේ. වෙනම ටයිම් එකක් දීලා ප්‍රශ්න අහන්න ගියොත් පොඩක් ගැටලුයි. මම අද එහෙම අකුරැසට ටෙස්ට් කරලා බැලුවා. ළමයි ගොඩක් අඩුවෙන් ඉන්නේ. පුතාට පන්තිය ඉවර වුණාට පස්සේ විනාඩි 10ක් විතර දෙන්න ප්‍රශ්න අහන්න. වෙනම ටයිම් එකක් දාලා ප්‍රශ්න අහන්න දෙනවට වඩා හොඳයි. ප්‍රශ්න පන්ති ඉවර කරනවනේ පුතේ. පන්ති ඉවර කරාම මම පුතාට විනාඩි 5ක් 10ක් දෙන්න ප්‍රශ්න අහන්න. මේ 5 10 නෙවෙයි ඉතින් ඔයාලට මොන වෙලාවද දෙන්න අහන්න. තේරෙනවනේ ඒක හොඳයි නේද? පන්ති ඉවර වුණාම පස්සේ පුතේ එහෙම මම මේක මේ මයික් ඔන් කරන්න පුළුවන් විදිහට හදන්නම් settings. පුතාට ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? ඔබේ ඒකේ තියෙන ප්‍රශ්න තද කරන් ඉන්න ප්‍රශ්න නේද? අහලා දාන්න පුළුවන්. හරි. එහෙනම් විකල්ප උත්තර දෙකක් තියෙනවා. පුතාගෙන් අහුවම මුදල් සැපයීම තීරණය කරන සාධක මොනවාද කියලා පුතාට විකල්ප උත්තර දෙකක් තියෙනවා. පළවෙනි උත්තරේ මොකක්ද? බැංකු ක්‍රමයේ සතු සුද්ධ විදේශ වත්කම්, බැංකුවේ රජයේ දුන් සුද්ධ ණය, බැංකු ක්‍රමයේ සතු අනෙකු සුද්ධ වත්කම්, වාණිජ්‍ය බැංකු පෞද්ගලික අංශෙත් දුන් ණය කියන උත්තර ලියන්න පුළුවන්. ලකුණු ලැබෙනවා. නැත්තම් මුදල් සැපයීම තීරණය වෙන්නේ කොහොමද? මුදල් පදනම වැඩි කිරීම මුදල් ගුණකය. මුදල් පදනම වැඩි කිරීම මුදල් ගුණකය. එතන මුදල් පදනම තීරණය කරන සාධක ටිකයි මුදල් ගුණකය තීරණය කරන සාධක ටිකයි ලිව්වනම් ඒත් හරි. right. යා. දැන් පුතේ එන්න විකල්ප උත්තරේට. දැන් උඩ යන්න අදිබා ප්‍රශ්නය අහන මොකක්ද? ආර්ථිකයේ මුදල් සැපයීම කවර සාධක මත තීරණය වේද? අන්න පුතේ මුදල් අධිබල මුදල් සැපයීම තීරණය කරන සාධක. අන්න එතෙන්ට යන්න. 35 පිටුවේ 8 වෙනි ප්‍රශ්නේ 1. එතන ලියපු උත්තර දෙකේම අඩංගු කරුණු ලියන්න. විකල්ප උත්තරේ සාමාන්‍ය උත්තරේ අඩංගු ඔක්කොම කරුණු ටික ලියන්න. දැන් මොකද කරන්නේ? අධිබල මුදල් සැපයීම තීරණය කරන සාධක කියලා තියෙන්නේ රූල් 7ක් 8ක්. එතනට යන්නේ. මොකක්ද ලියන්නේ? 35 පිටුවේ 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ විදියට ලියලා තියෙන ඔක්කොම ටික ලියන්න. සාමාන්‍ය උත්තරේ විකල්ප උත්තරේ දෙකේම කරුණු ටික ලියන්න. රයිට් ඉක්වල් කරන්න.
හරිද පුතේ? right. ඊට පස්සේ ලියන්න මුදල් ගුණකය තීරණය කරන සාධක. 36 ප්‍රශ්නයේ දෙවෙනි කොටසේ අයන්න ලියන්න. 36 පිටුවේ දෙවෙනි කොටසේ අයන්න ලියන්න. හරිද? right. හොඳයි. එහෙනම් මුදල් පදනම තීරණය කරන සාධකයි මුදල් ගුණකය තීරණය කරන සාධකයි ටික ලිව්වත් හරි. හරි. අපි යනවා ඊට පස්සේ අභ්‍යාසයක් තියෙනවා. 40 පිටුවේ අභ්‍යාසයක් තියෙනවා. ඊළඟ අභ්‍යාසය අද 40 පිටුව උඩ රෝමන් අංක 4. 40 පිටුව උඩ රෝමන් අංක 4 අභ්‍යාසය හදන්න විනාඩි 8ක් හම්බ වෙනවා. ඒ අතර පුතාට තියෙන ප්‍රශ්න තියෙනවා නම් දාන්න මම පොඩ්ඩක් උත්තර දෙන්නම්. විනාඩි 8ක් තියෙනවා. පස්වෙනි කොට හොතට හිතලා හදන්න. පුතාට තියෙන ප්‍රශ්න තියෙනවා දාන්න මම ඔබට ඒවට උත්තර ලබා දෙන්න සූදානම්. මොනවා ප්‍රශ්නයක් නැහැ හොඳේ.
හරි හදමු නේද? හදමු. මේ වගේම මේ එකම අවුරුදු දෙකක ප්‍රශ්නයක්. මේ වගේම එකක් කලින් හදුව මතකයි නේද? ඔව් මතකයි. මේ වගේම එකක් හදුවා. එකම අවුරුදු දෙකක ප්‍රශ්න දෙකක් මේ. මෙන්න කියනවා ආර්ථිකයේ මුදල් ගුණකය හොයන්න. කොහොමද මේ මුදල් ගුණකය හොයන්නේ? මුදල් ගුණකය සමානයි මුදල් සැපයුම බෙදනවා මුදල් පදනම. මුදල් පදනම. මුදල් සැපයුම බෙදනවා මුදල් පදනම. හරිද? මුදල් සැපයුම 3600යි. මුදල් සැපයුම කියන්නේ M1 3600යි. මුදල් සැපයුම 3600යි. බැංකු තැන්පතු 3200යි. සංචාරක පාත් 10යි. අද සංචාරය. අපි ඊට පස්සේ ගමු පුතේ පදනම් මුදල්. පදනම් මුදල් ගණනය කරන්න මෙතන දීලා තියෙන දෙකයි පුතේ. මොකද පළවෙනි එක අපිට ගන්න පුළුවන් මහජනයා සතු විවහාර මුදල්. දෙක වාණිජ බැංකු මහ බැංකුවේ තැන්පත්. මහ බැංකුවේ තැන්පත්. ඔය කියන්නේ අර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය RR. හරිද? ඔය දෙක එකතු කළාම අපිට එන්නේ පදනම් මුදල්. පදනම් මුදල් අධිබලති මුදල්. හරිද? right. let's go. අපි යන්න. මොකද දාන්නේ? අපිට මහජනයා සතු විවහාර මුදල් හොයන්න පුළුවන්. කොහොමද පුතේ හොයන්නේ? මෙන්න මෙහෙමයි. M1 සමානයි CP ධන DDP. M1 තියෙනවා 3600. 3600. එල්ලුම් තැන්පතු තියෙනවා 3200. එනම් පුතේ මහජනයා සතු විවහාර මුදල් කීයද? 400. මහජනයා සතු විවහාර මුදල් කීයද එන? 400. ඊළඟට පුතේ RR හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? ව්‍යවස්ථාපිත සංචිත අනුපාත. ව්‍යවස්ථාපිත සංචිතය.
ඒක තමයි මේ වාණිජ බැංකු මහ බැංකුවේ තැන්පත් කිරීම. ව්‍යවස්ථාපිත සංචිත තමයි අපිට මහ බැංකුවේ තැන්පත් වීම සිද්ධ වෙන්නේ. 3200ක් තියෙනවා තැන්පත්. ඒකට 100ට 10ක්. කීයද? 320යි. එහෙනම් පුතේ RR එනවා 320යි. 3200යි 320යි 400යි 720යි. දැන් හොයාගත්ත මුදල් පදනම 720යි. අරන් යන රටෙන්ට 720 බෙදන්න පුතේ කීයද? 5යි. හදාගන්න. ගුණගේ කීයද? 5යි. හොඳයි. මේ පහෙන් අදහස් කරන්නේ මොකද්ද පුතේ? නිතරම පුතේ මුදල් පදනම වගේ 5 ගුණයක් සැපේ. පදනමයි සැපයුමයි අතර වෙනස පුතේ හැමතිස්සෙම රේට් එක පහයි. පදනම වැඩි වුණොත් එකකින් සැපයුම වැඩි වෙනවා 5ක්. පදනම අඩු වුණොත් එකකින් සැපයුම අඩු වෙනවා 5ක්. right දෙවෙනි ප්‍රශ්නේ බලන්න. එහෙනම් මුදල් ගුණකය 5යි. ඕකේ අදහස පුතේ පදනමයි සැපයුමයි අතර හැමතිස්සෙම රේට් එක කීයද? 5යි. මුදල් සැපයුම් සමානයි මුදල් ගුණකය වැඩි කිරීම මුදල් පදනම. මුදල් ගුණකය කියන්නේ 5යි. මේක අදහස මොකක්ද? මෙතන එකකින් වැඩි වුණොත් එක්වරක් 5 5කින් සැපයුම වැඩි වෙනවා. මෙතන එකකින් අඩු වුණොත් එක්වරක් 5 5කින් අඩු වෙනවා. ඔක තමයි කියන්නේ. දැන් කියනවා පුතේ මෙන්න මෙහිම. මෙම ආර්ථිකයේ මුදල් සැපයුම මිලියන 100කින් අඩු කිරීමට මහ බැංකුව අදහස් කළේ නම් මෙතනින් 100කින් අඩු කරන්න නම් මගේ පුතේ පදනම කීයකින් අඩු කළ යුතුද? උත්තර ඕන. පදනම කීයකින් අඩු කළ යුතුද? ඔව් පුතේ. පදනම අඩු කරන්න ඕන කීයකින්? 20. දාගන්න. යන්නේ පුතේ. යන්න. මුදල් සැපයුම 100කින් අඩු කිරීමට නම් මුදල් සැපයුම 100කින් අඩු කිරීමට නම් මුදල් සැපයුම 100කින් අඩු කිරීමට නම් මුදල් පදනම
මුදල් පදනම විස්සකින් අඩු කළ යුතුය. මුදල් පදනම 20කින් අඩු කළ යුතුය. හරිද? හරි. ප්‍රශ්න 10 ටිකක් ලොකු ප්‍රශ්නයක්. කොටසකට විනාඩි 3 ගානේ විනාඩි 15ක් දෙනවා. ප්‍රශ්න 10 විනාඩි 15යි. කොලයක් අරන් හදන්න පුතේ. කොලයක් අරන් හදන්න විනාඩි 15යි. ප්‍රශ්න 10 කොලයක් අරන් හදන්න විනාඩි 15යි. බලමු හරියයිද කියලා. හොඳ ප්‍රශ්න හොඳට හිතන්න. හොඳට හිතන්න. හොඳට හිතන්න මම. කරා ප්‍රශ්න 10 විනාඩි 15යි.
හොඳයි. හදමු නේද පුතේ? හදමු. බලන්න හොඳින්. බලන්න හොඳින්. මේ දීලා තියෙන තොරතුරු අනුව හරිද? මේ දීලා තියෙන තොරතුරු අනුව පුතේ පදනම් මුදල් තොගය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. අර උදේ පාන්දර අර පිට කවර ලිව්වේ. පිට කවරට යන්නේ. පදනම් මුදල් හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? වත්කම් ඇසුරෙන් සහ වගකීම් ඇසුරෙන්. වත්කම් ඇසුරෙන් සහ වගකීම් ඇසුරෙන්. වත්කම් ඇසුරෙන් අධිබලත මුදල් හොයන්න පුළුවන්. වගකීම් ඇසුරෙන් අධිබලත මුදල් හොයන්න පුළුවන්. right? වත්කම් සහ වගකීම් ඇසුරෙන් අධිබලත මුදල් හොයන්න පුළුවන්. හරිද? right. යම් මහ බැංකුව සතු සුද්ධ විදේශ වත්කම්. මහ බැංකුව සතු සුද්ධ විදේශ වත්කම්. සුද්ධ විදේශ වත්කම්. සුද්ධ වත්කම්. right? I mean සුද්ධ වත්කම්. සුද්ධ වත්කම් කියන්නේ පුතේ වත්කම් වලින් වගකීම් අඩු වෙන්නට ඕන. බලන්න හොඳට විදේශ වත්කම් තියෙනවා කියන්නේ 1250. එනත් ගොප්තේ වත්කම් ඇසුරිනුත් හොයන්න පුළුවන් පදනම් මුදල් වගකීම් ඇසුරිනුත් හොයන්න පුළුවන්. හැබැයි මේ දීලා තියෙන තොරතුරු අනුව හොයන්න පුළුවන් පුතේ වත්කම් ඇසුරින්. මූලාශ්‍ර පදනම. පළවෙනි එක ගත්තා මහ බැංකුව සතු සුද්ධ විදේශ වත්කම් 1250යි. විදේශ වත්කම් කියනකොට 1250යි. විදේශ වගකීම් මහ බැංකුවේ විදේශ වගකීම් තියෙනවා පුතේ 300යි. එහෙනම් 1250න් 300ක් ගියාම පුතේ 850. හරිද? right. ඊළඟ මහ බැංකුව රජයට දුන් සුද්ධ ණය. මේ බලන්නකෝ. මහ බැංකුව CB. පුතේ රජයට ණය දීලා තියෙනවා කීයක්ද? රජයට ණය දීලා තියෙනවා 1000. රජයේ තැන්පතු තියෙනවා කීයක්ද? රජයේ තැන්පතු තියෙනවා පුතේ කීයක්ද? තැන්පතු 400. එහෙනම් පුතේ සුද්ධ වශයෙන් ණය තියෙන්නේ කීයද? ආණ්ඩුවේ සල්ලි මහ බැංකුවේ තියෙන 400. මහ බැංකුව ණය දීලා තියෙන 1000. එහෙනම් සුද්ධ වශයෙන් ණය දීලා තියෙන පුතේ 600. 1000 අඩු කරන්න 400. කීයද පුතේ? 600. එහෙනම් මහ බැංකුව රජයට දුන් සුද්ධ ණය 600. මහ බැංකුව සතු අනෙකුත් සුද්ධ වත්කම්. එවනම් පුතේ කෙලින්ම දෙනවා. මහ බැංකුව සතු අනෙකුත් සුද්ධ වත්කම් 150යි. ඊළඟ පුතේ මහ බැංකුව සතු මහ බැංකුව වාණිජ බැංකුවට දුන්න අය 600. එහෙනම් පුතේ ඔන්න ඔය ටික එකතු වෙනවා මොකක්ද? නම් ගොඩක් කියන්න පුළුවන් මොනවද? පදනම් මුදල්, අධිබලති මුදල්, සංචිත මුදල්. කොහොමද ටික දුවන්නේ? ඊයේ 2300. ලස්සනට හදාගන්න පුතේ පොතේ. හරියට පිළිවෙලට හදාගන්න වරද්ද ගන්න නැති.
හරිද? right. ඊළඟ ප්‍රශ්න අහනවා පුතේ මෙන්න. එනම් පදනම් මුදල් මෙහෙට නම් වහිනවා හොඳට. මෙහෙටත් වහිනවා පුතේ. වැස්සට කමක් නැහැ. ඉතින් ඔන්ලයින් පන්ති වලට වැස්සයි කියලා අවුලක් නැහැ නේද? ඔන්ලයින් පන්ති වලට වැස්සයි කියලා අවුලක් නැහැ පුතේ. මෙහෙත් වහිනවා ඉතින්. ගණන් ගන්න එපා. මෙහෙත් වහිනවා. මේට ඊට වඩා ලොකු අතුරු බිඳුව දෙන්නේ පිටපැත්තට. තේරුණාද? හරි හරි ඉතින් YouTube දානවනේ. හරිද? right. YouTube දානවනේ පුතේ. හරි. යන්න මේ ගාන හදලා තව පොඩ්ඩක් කරලා නවත්තමු හොඳේ. හරි. එහෙම හිතුවක් නැහැ. හරි. මේ වල එනම් පදනම් මුදල් සංචිත මුදල් හොයාගත්ත පුතේ කීයක්ද? 2300යි. right. 2300යි. එනම් පදනම් මුදල් සංචිත මුදල් හොයාගත්ත පුතේ කීයද? 2300යි. පදනම් මුදල් සංචිත මුදල් හොයාගත්ත කීයද? 2300යි. යන්න. මහජනතාවගේ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ගණනය කරා. දැන් පදනම් මුදල් හොයාගත්තනේ. පදනම් මුදල් තුලින් මහජනයා සතු ව්‍යවහාර මුදල් හොයනවා. මේ පදනම් මුදල් හැදෙන්නේ කොහොමද? මෙන්න. මහජනයා සතු ව්‍යවහාර මුදල්. වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්. වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්. ඊට පස්සේ වාණිජ බැංකු මහ බැංකුවේ තැන්පත්. මහ බැංකුවේ තැන්පත්. ඔය ටිකෙන් තමයි පුතේ පදනම් මුදල් ලැබෙන්නේ. දැන් පදනම් මුදල් තියෙනවා කීයද? 2300. පදනම් මුදල් තියෙනවා කීයද පුතේ? 2300. තව වාණිජ බැංකු වල මුදල් කීයක් තියෙයි? 300යි. බලන්න. වාණිජ මහා බලන්න උතර. වාණිජ බැංකු වල ඇති ව්‍යවහාර මුදල් 300යි. වාණිජ බැංකු වල ඇති ව්‍යවහාර මුදල් 300යි. වාණිජ බැංකු මහ බැංකුවේ තැන්පතු ඒ කියන්නේ සංචිත පුතේ තියෙනවා කීයද? 500. වාණිජ බැංකු මහ බැංකුවේ තැන්පතු 500. එහෙනම් කිරිපුතේ කියන්න මට මහජනයා සතු ව්‍යවහාර මුදල් කී මේ තුනේ එකතුව 2300යි ඊයේ 1500. හදාගන්න. හරි. නේ? ඊළඟට මෙම ආර්ථිකයේ මුදල් ගුණකය 4ක් වේ නම් මුදල් සැපයීම ගණනය කරා. හරි right. මෙම ආර්ථිකයේ මුදල් ගුණකය 4ක් වේ නම් මුදල් සැපයීම ගණනය කරා. මෙම ආර්ථිකයේ මුදල් ගුණකය 4ක් වේ නම් මෙන්න මුදල් සැපයීම සමානයි මුදල් පදනම වැඩි කිරීම මුදල් ගුණකය නේ මුදල් ගුණකය 4යිලු පදනම අපි හොයාගත්ත පුතේ කීයේ 2300 එහෙනම් පුතේ මුදල් සැපයීම කීයද 9200
මේ මාර්ගයේ මුදල් සැපයීම 9200. ඊළඟ මහජනයා වෙතති බැංකු තැන්පතු ප්‍රමාණය කොපමණද? මහජනයා වෙතති බැංකු තැන්පතු ප්‍රමාණය කොපමණද? පුතේ මේ බලන්න. මුදල් සැපයීම. මහජනයා වෙතති බැංකු තැන්පතු ප්‍රමාණය කීයද? ප්‍රවණංක 4. මුදල් සැපයීම සමානයි නේද? व्यवहार कासिनोटु प्लस इल्लू टेम्पर. अभी संकेत लिखो M1 समानाई CP धन DDP. අපේ මහජනයා සතු ව්‍යවහාර මුදල් හොයාගත්ත තුන්වෙනි ප්‍රශ්නේ. මහජනයා සතු ව්‍යවහාර මුදල් හොයාගත්ත දෙවෙනි කොටස. CP දන්නව 1500යි. මුදල් සැපයීම හොයාගත්ත කීයේ 9200. මේ අභ්‍යාසවල මගේ පුතේ මුදල් සැපයීම කියන්නේ M1 හොඳේ. මේ අභ්‍යාසවල මුදල් සැපයීම කියන්නේ M1 හොඳේ. එහෙනම් පුතේ DDP කීයේ? ඉල්ලුම් තැන්පත් ප්‍රමාණය කීයද? 7700. 7700. හරි. අවසානයේ අහනවා පුතේ මුදල් සැපයීම බිලියන 9200 මට්ටමේ තිබියදී මුදල් ගුණකය හා අනෙකුත් සාධක ස්ථාවර පවතින විට මුදල් පදනම රුපියල් 500කින් වැඩි වේ නම් නව මුදල් සැපයීම. මේ බලන්න. දැන් මුදල් සැපයීම 9200යි. පුතේ මතක් කරන්න සූත්‍රය. මතක් කරන්න සූත්‍රය. මතක් කරන්න සූත්‍රය. මුදල් සැපයීම සමානයි මුදල් සැපයීම සමානයි මුදල් ගුණකය වැඩි කිරීම මුදල් පදනම. මුදල් ගුණකය 4යි. අපිට අභ්‍යාස කියනවා නේද? මුදල් ගුණකය 4යි. හරිද? මුදල් ගුණකය 4යි. මුදල් පදනම වැඩි වෙනවලු 500කින්. එහෙනම් පුතේ මුදල් පදනම 500කින් වැඩි වුණාම ගුණකය 4 නම් මුදල් සැපයීම වැඩි වෙනවා කීයකින්ද? 2000. වැඩි වෙනවා කීයකින්ද? 2000.
එහෙනම් අලුත් මුදල් සැපයීම කීයද? 9200යි 2000යි 11200යි. නව මුදල් සැපයීම. නව මුදල් සැපයීම. හරිද? right. හොඳයි පුතේ. ඊට පස්සේ සංසාර ප්‍රශ්නයක් තියෙන මුදලේ සංසරණ ප්‍රවේගය යනු කුමක්ද? මුදලේ සංසරණ ප්‍රවේගය යනු කුමක්ද? මුදලේ සංසරණ ප්‍රවේගය යනු කුමක්ද? පුතේ මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ මෙන්න මේකයි. මුදල් ඒකකයක් කාලච්ඡේදයක් තුල අතින් අත හුවමාරු වන වාර ගානට කියනවා පුතේ නමක් මුදලේ සංසරණ ප්‍රවේගය. 1 ඉඳලා 12:31 වෙනකම් මේ අතින් අත හුවමාරු වන වාර ගාන අතින් අත ගිහපු වට ගන්නට කියන මුදලේ සංසරණ ප්‍රවේගය. එහෙනම් මොකද්ද පුතේ මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ ඊළඟ ප්‍රශ්නේ? කාලච්ඡේදයක තුල මුදල් ඒකකයක අතින් අත හුවමාරු වන වාර ගන්න. හරිද? right දැන් ගැටින් කිසියම් කාලච්ඡේදයක් තුලදී මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස කිසියම් කාලයක් තුලදී මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේදී අතිනත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගය. අතිනත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගය. කිසියම් කාලයක් තුළ මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේදී අතිනත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගයයි. කොහොමද පුතේ මුදලේ සංසරණ ප්‍රවේගය හොයන්නේ? වෙළඳ මිලට නැත්නම් නාමික වෙළඳ මිලට ඇලෙයිලා නාමික දළදේශීය නිෂ්පාදනයේ වේදනාව පුතේ මුදල් සැපයීම සාමාන්‍ය මුදල් සැපයීම ප්‍රායෝගිකව යොදාගන්නේ M2B එන්නේ පුතේ මුදලේ සංසරණ ප්‍රවේගය
සූත්‍රය වෙළඳ මිලට නාමික දරදේශීය නිෂ්පාද්‍ය සමාන නිෂ්පාද්‍ය බෙදන මොකෙන්ද මුදල් සැපයුම් හොඳයි මුදලේ සංසාර ප්‍රවේගයේ සමානයි වෙළඳ මිලට නාමික දරදේශීය නිෂ්පාදනය බෙදනවා මුදල් සැපයුම් එයා පැත්තේ පුංචි අභ්‍යාසයක් තියෙනු කරා පුතේ මේක ඉවර පන්ති ඉවරනට පස්සේ පුතාට තියෙන ප්‍රශ්න අහන්නවම වෙලාව දෙන්න ඕන ප්‍රශ්නයක් අහන්න හොඳේ බුද්ධි ධනුෂ්කයට තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න හොඳේ ඕන එකට උත්තර දෙන්න අසුන් එහෙම ඉන්නවද අසුන් රාජ්‍ය එක જાතිය ප්‍රශ්න තියෙනවනේ ඒක අහන්න පුතේ විශාල හරි. පුංචි අභ්‍යාසයක් තියෙන කරන්න පුතේ අපිට පුංචි මේක. භාණ්ඩයක 3000යි මිල 4යි. හරි. මොකද ඒ කියන්නේ? භාණ්ඩ එකක 3000යිලු මිල ඒකක 3000යි දෙකක මිල 4යි. එහෙනම් 3000 වැඩි කරන්න පුතේ 4යි. බෙදන්න. මුදල් තොගය කීයද? 1500. 3000 වෙන 12000 ගන්න කීයද උත්තරේ? 8යි. මුදල් ඒකයක් 8 වාරයක් කරන්න. එහෙනම් මගේ පුතේ ඔන්න මුදල් කියන රිවිෂන් ටියුට් එකක් ඉවර කළා. අපි සියලු පාඩම් රිවිෂන් කරනවා. හැබැයි අර තකහණියක් නැහැ. ගානට ක්‍රමානුකූල සියලු පාඩම් රිවිෂන් කරනු තියෙන එක කොහොමද ඉවරයිද දැන්? ලබන සවුදු දෙපාන්දර පුතේ අර MCQ ටික සාකච්ඡා කරනවා. වැඩ ටික පිළිවෙලට නීට් එකට කරනවා. මම පුතාගෙන් පුංචි ඉල්ලීමක් කරන්නේ විෂයන් 3ට සමානව බර තියන්න නැත්නම් පුතේ විශ්වවිද්‍යාලය යන්න බෑ. මේ ගන්න උත්සාහය C3ක් අරගන්න නෙවෙයි. C3ක් ගන්න මෙච්චර මැරෙන්න ඕනේ නැහැ පුතේ. මේ වගේ මේ ටියුට් ගහගෙන මේ මෙච්චර නහින්න ඕනේ නැහැ. පුතා කැම්පස් යවන්න ඕන මට. මට මගේ විෂය කොට දාගන්න ඕන කමක් නැහැ. මට මගේ විෂයට ඒකක් අරගන්නගෙන වැඩක් නැහැ. උඹ අනිත් විෂයන් දෙකට ඩවුන් කරගෙන මගේ විෂයට ඒකක් අරන් වැඩක් නැහැ මගේ පුතේ. තේරෙනවනේ කියන්නේ නේ? එහෙනම් මතක තියාගන්න මොකද්ද? රෑ 11න් පස්සේ නිදි මරන්න එපා. පැය 7ක් නිදා ගන්න. දවල් කාලේ ඕන තරම් තියනවා දැන්. වෙනදා බස් එකේ ගිහපු කාලේ නේද? ඒව ඔක්කොම තියෙනවා. එහෙනම් මගේ පුතේ හොඳට පැය 7ක් නිදා ගන්න. මේක තේරුම් කරලා දෙන්න මම කොච්චර උත්සාහ කරනවද බලන්න. පැය 7ක් නිදා ගන්න නැතුව දරුවෙකුට ඉගෙන ගන්න බෑ. නිදි මරන්න නැතුව විෂයන් තුනට කාලය බෙදාගෙන හරි හරියට වැඩ කරන්න පුතේ. දැන් පුතාට මම අවස්ථාවක් දෙනවා. පුතාට තියෙන ප්‍රශ්න අහන්න. මම දැන් පුතාට මයික් ඔන් කරන්න පුළුවන් විදිහට හදනවා.